තමයි. අපි බලමු දෙවැනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ගණන් ටික සාකච්ඡා කරන්න. එතකොට B කොටසේ පළවෙනි ගාන 7 වෙනි ගාන. මේවා හදලා නැත්නම් රතු පෑනෙන් හදාගන්න. එතකොට ලකුණු දාගන්න රතු පෑනේ. දැන් වලගාව තියෙනවා රතු පෑන විතරයි. මොකද මේක වෙලාසලින් හදලානේ. එතකොට ඒක නිසා ඊට පස්සේ වැරදි නම් රතු පෑනෙන් හදාගන්න. ඔයාලා සාකච්ඡා හදපු ක්‍රමයට වඩා මම සාකච්ඡා කරන ක්‍රමය ලේසි නම් ඒකත් රතු පෑනෙන් ලියගන්න. ඊට පස්සේ මං කියන විශේෂිත කරුණු රතු පෑනෙන් ලියගන්න. කොටු කරලා ලියගන්න. රවුම් කරලා ලියගන්න. කොහොම රතු පෑනෙන්. right? 7 වෙනි ගාන. එතකොට 7 වෙනි ගානේ තියෙනවා සමාන්තර ශ්‍රේණියක. දැන් එතකොට සමාන්තර ශ්‍රේණියක කියනකොට ටක් ගාලා මේ සූත්‍ර ටික ලියා ගන්න. ඒ එකතු කිරීම n ඍණ එක වාරයක් d. Sn සමයි n බෙදීම දෙක වාරයක් a ධන l. Sn සමයි n බෙදීම දෙක වාරයක් 2a ධන n ඍණ එක වාරයක් d. සම. ඒක නිසා ඒක සූත්‍ර තුනම ලියා ගන්න නැත්නම් අනිත් එක ඊළඟට පැටලෙනවා. හරිද? අපි ගිහින් බලමු ගන්නට. ඊට පස්සේ කියන n වන පදය tn සමයි n වන පදයට දීලා තිනවා tn සමයි 7n අඩු කිරීම 1 කියලා. හරිද? එතකොට දැන් අපිට අර සූත්‍ර ඕනේ නැහැ. මේ ගානේ සූත්‍රය දීලානේ. එකෙන් ගන්න පුළුවන්. මෙම ශ්‍රේණියේ මුල් පද 3 ලියා. එමගින් පළමුවන පදය හා පොදු අන්තරය සොයන්න. මුල් පද 3 ලියන්න. එහෙනම් පළවෙනි පදය ගන්නවා 7 වරක් 1යි අඩු කරන 1ක්. 7න් එකක් 6යි. දෙවෙනි පදය ගන්නවා 7 වරක් 2යි 14න් එකක් 13යි. තුන්වෙනි පදය ගන්නවා 7 වරක් 3යි මේ n කියන්නේ 3යි නේද? 7 වරක් 3 21න් එකක් 20යි. ඒතර මුල් පද 3 ලියා. ඔන්න ලිව්වා. දැන් මේකට තිත් දාන්න බෑ. ඇයි මුල් පද 3 විතරයි ලියන්න කිව්වේ. තිත් දැම්මොත් වැරදි දාන්න පුළුවන්. උතර මතක තියාගන්න. තිත් දැම්මොත් වැරදි දාන්න පුළුවන්. ඒක රතු පෑනෙන් ලියා ගන්න. මුල් පද 3 ලියා කියලා කිව්වේ. ඒක නිසා තිත් දාන්න බෑ. තිත් දැම්මොත් වැරදි. එතකොට පළමු පදය 6යි. ඊට පස්සේ පොදු අන්තරය. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. පොදු අන්තරය 13න් 6ක් 7යි. ඔන්න පොදු අන්තරය. ඊට පස්සේ කිව්වා ඒක හරියද? 83 වන්නේ මෙම ශ්‍රේණියේ කීවන පදය. දැන් මේකෙනුත් හොයත හැකි. එච්චර ඕනේ නැහැ මේකෙන් මෙයන්. 83 සමයි 7න් අඩු කිරීම 1. එතකොට අඩු කිරීම 1 ප්‍රතිලෝමයට ගියා ධන 1 වුණා. එතකොට 7යි. දැන් 7න් බෙදුවා 7 වරක් 1යි 14ට 2යි. එහෙනම් 12 වන පදේ. 12 වන පදේ. ඔන්න ඒකත් හරි. මෙම ශ්‍රේණියේ මුල් පද 12 ඓක්‍ය සොයන්න. 12 වෙනි පදය 83. දැන් හරිනේ. එහෙනම් ඒතර මේක පාවිච්චි කරත් ඇහිනේ අපිට මේ Sn සමයි මේක පළවෙනි කොටස. ඊට පස්සේ 83 වන්නේ කීවෙනි මේක දෙවෙනි කොටස. ඊට පස්සේ මේ තුන්වෙනි කොටස. එතකොට n බෙදීම පද 12ක ඓක්‍ය. හරිද? 12 වන පදය. එතකොට මුල් පදය 6යි. 12 වෙනි පදය 83යි. එතකොට 6යි 83යි 6යි 80. 6 වරක් 9 54න් 4යි 5ක් ඉතුරු. 6 වරකට 48යි 5යි 53. B මේකේ කොටස. B කොටස. ගිනි කෙලි සංදර්ශනයකදී පත්තු කරන ලද මල් වැඩිල්ලකින් තරු නිකුත් වන්නේ මෙසේය. පළවෙනි විනාඩියේදී තරු 512යි. එන්න අඩු වෙන්නේ පැනේද? දෙවැනි විනාඩියේදී තරු 256යි. තුන්වෙනි විනාඩියේදී 128යි. ආකාරයට මේ විදිහට යනවා. එහෙනම් 33. ඒකේ පළවෙනි කොටස මල් වෙඩිල්ලෙන් තරු නිකුත් වන්නේ ගුණෝත්තර ශ්‍රේණියක අනුපිළිවෙලට. එහෙනම් මේකේ හොයන්න ඕනේ. 256 බෙදනවා 512න් භාගයයි.
ඊට පස්සේ 128 බෙදනවා 256 භාගයයි. පොදු අනුපාතයක් ඇත. එම නිසා ගුණෝත්තර ශ්‍රේණියකි ලියන්න ඕනේ. ඒවා ලියන්න ඕනේ. ගුණෝත්තර ශ්‍රේණියක් ඇති බව පෙන්වනවා. 7 වන විනාඩියේදී නිකුත් වන තරු. එහෙනම් දැන් ගන්නටක් ගාලා මේ සමාන්තර ශ්‍රේණි වගේම ගුණෝත්තර ශ්‍රේණි සූත්‍ර ටික ලියා ගන්න. එතකොට ප්‍රශ්නේ හරි. Tn සමයි AR n ඍණ 1 වෙනි බලය. එතකොට 7 වෙනි එකනේ. A කියන්නේ කීයද? 512යි. R කියන්නේ කීයද? භාගයයි. හරිද? n ඍණ 1. මේක කියන්නේ කීයද එතකොට? 7 වන විනාඩියේදී 7 අඩු කිරීම 1. හරිද? මේක සුළු කරන්න. 512යි. එතකොට මේක 6යිනේ. 1 6 වෙනි බලය 1යි. 2 6 වෙනි බලය 64යි. බලන්න දැන් බෙදෙනවද කියලා. දැන් බැලු බැලමට ඉතින් ඕනනම් ඕක දෙකෙන් බෙදෙනවනේ නේද? බැලු බැලමටම දෙකෙන් බෙදෙනවා. එතකොට දෙවරක් 32යි. දෙවරක් 2යි 4යි 11ට දෙවරක් 5යි 10යි 6යි. ඕනනම් දෙකෙන් බෙදෙනවනේ. 16යි 128යි. හරිද? ආයිත් ඕනනම් දෙකෙන් බෙදෙනවනේ. 8යි 64යි. දැන් හරිනේ 1යි 8යි. එතකොට 8යි. උත්තරේ 8යි. එහෙනම් 7 වන විනාඩියේදී මල් වැඩිල්ලෙන් නිකුත් වෙන තරු ප්‍රමාණය 8කි. ලිව්වා. ඊට පස්සේ B කොටසේ දෙවැනි එක තරු දෙකක් පිට වූ පසු වැඩිල්ල නිවී ගියේ නම් එය මිනිත්තු 9ක් වූ බව පෙන්වන්න කියලා. එතකොට අපි ගන්නවා තරු දෙකක් පිට වෙලාලු. මේක දෙවැනි කොටස. තරු දෙකක් පිට වෙලාලු. Tn සමයි A 512යි R භාගයයි n ඍණ 1. දැන් මේකෙන් හොයන්න කියලා කියන්නේ. එතකොට මේක හදන්න. එතකොට 512 ප්‍රතිලෝමයට ගියාම 2 බෙදීම 512යි. මෙතන එතකොට දෙකෙන් එකේ n ඍණ 1 වෙනි බලය. හරිනේ. එතකොට 512ත් හදාගන්න. 512 කියන්නේ දෙකේ කී වෙනි බලය? 512 කියන්නේ දෙකේ දෙවරක් 2 4යි. තව දෙක 8යි. 8 වරක් 2 16යි. 16 ඒවා දෙකක් 32යි. 32 ඒවා දෙකක් 64යි. 64 ඒවා දෙකක් 128යි. 512යි. 128යි 256යි 512යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හරිනේ. එහෙනම් මේක දෙක බෙදී දෙකේ පළවෙනි බලයේ බෙදීම දෙකේ 9 වෙනි බලය සමානයි දෙකෙන් එකේ n ඍණ 1 වෙනි බලය. හරිද? එතකොට මේකත් පාදේ භාගයක් කරගත්තාම හරි නේද? එතකොට දෙකේ පළවෙනි බලය දෙකේ මේකයි බෙදුනහම එතකොට එනවා දෙකෙන් දෙකේ 8 වෙනි බලයයි මෙතන 1යි. එතකොට මෙතන එනවා දෙකෙන් එකේ 8 වෙනි බලය. සමයි දෙකෙන් එකේ දැන් මම පාද සමාන කරනවා. දැන් මම පාද සමාන කරාම දෙකෙන් එකේ 8 වෙනි බලය සමයි දෙකෙන් එකේ n ඍණ 1 වෙනි බලය. එතකොට ඔයාලට පේනවා n ඍණ 1 සමානයි 8යි. එහෙනම් n සමානයි 9යි. 9 වෙනි මිනිත්තුවේදී නිවි ගියා. පැහැදිලිද? ඒක ලියන්න ඕනේ. මෙතන ලියන්න ඕනේ. 9 වන මිනිත්තුවේදී නිවි යයි. 9 වන මිනිත්තුවේදී නිවි යයි. එහෙම ලියන්න. right? අපි ලකුණු බලමු. එතකොට මේකට 1යි මේකට 1යි 2යි. පළවෙනි කොටසට 2යි. 12 වෙනි පදේ මේකට 1යි. දෙවෙනි කොටසට 1යි. ගහන ආදේශකින්ලක් විතරයි තියෙන්නේ. එතකොට මේකේ මේකට 1යි මේකට 1යි 2යි. එතකොට ඒ කොටසට 2යි 4යි 5යි. ඒ කොටසට 5න් කීයද කියලා දාන්න. හරිද? ඊට පස්සේ B කොටසට ගියාම පොදු අනුපාතය හොයාගන්නකොට 1යි මේකට 1යි මේකේ උත්තරේ
මේකේ උත්තරේ 8යි කියලා දාන්න ඕනි. හරිද? එතකොට 8යි කියන එකට 1යි. ඒ කොටසට 3යි. හරිද? ඊට පස්සේ මේක 1යි මේකට 1යි 2යි. එතකොට B කොටසට 5න් කීයද කියලා දාන්න. අතන 8යි. හරිනේ? එතකොට 7 වෙනි ගාන 10න් කීයද කියලා දාන්න. 8 වෙනි ගාන. මධ්‍ය ලක්ෂ ප්‍රමේය ලියන්න. පුළුවන්නේ. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයා කරන සරල රේඛාව තුන්වෙනි පාදයට එහෙම නැත්නම් ඉදිරි පාදයට සමාන්තර වන අතර ඉන් හරියටකට සමාන වේ. ඔන්න ලිව්වා. ඊට පස්සේ B කොටස. B කොටසේ දැන් ඔන්න 8 A කොටස හරි. හරිද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය ලිව්වා. B කොටස ඒකත් ගැටළු විසඳීම් ගන්න. කොටස් දෙකයි. හරිද? ABCD සමාන්තර ආශ්‍රයකි. ඔන්න ලියනවා. හරිද? A B C D සමාන්තර ආශ්‍රය. නෝනාවනි මහතුනි මේ ඔක්කොම ලකුණු කරන්න ඕනි. ඒ ඔක්කොම ලියන්න ඕනි. හරිද? මොනවා අහනවද කියන දන්නේ නැහනේ. ඒක නිසා ලියන්න ඕනි. හරිද? AB සමානයි CD AD සමානයි BC සම්මුඛ පාද. ඊට පස්සේ ADC කෝණය සමානයි ADC සමානයි ADC සමානයි ABC ඊට පස්සේ DAB සමානයි DCB සම්මුඛ කෝණ. ඒවා ලියන්න ඕනේ. ලකුණු කරා ලිව්වා. හරිද? අයියෝ හොය ඉන්න බෑ. AC රේඛාව B හරහා ඇඳි රේඛාව. AC නෑ. AC සමාන්තරව B හරහා ඇඳි රේඛාව. කොයි AC? එහෙනම් AC යා කරන්න. එතකොට AC යා කරපු ගමන් හරිද? ඔයාලට පේන්න ඕනේ AC යා කරපු ගමන් මෙයා x නම් මෙයා x. ඒකාන්තර කෝණ. ඊට පස්සේ මෙයා y නම් මෙයා y. ඒකාන්තර කෝණ. ඒවා ලකුණු කරලා දාන්න. ඕනෙ මේක දන්නේ. හරිද? ඊට පස්සේ කියන්නේ AC ට සමාන්තරව B හරහා ඇඳි රේඛාව. B හරහා සමාන්තර රේඛාවක් අඳිනවා. හරිද? එතකොට මේක සමාන්තරයි. දැන් ඒක සමාන්තර වුණ ගමන් ඕනාවර්ණි මහත්තුරුනි මේ එතකොට මෙයා y. ඒකාන්තර කෝණ. හරිද? ඒවා ලියන්න. මොකද්ද? ACB සමයි CB ඒකේ අකුරක් දීලා නැහැ. ඊට පස්සේ කියනවා DC ට E හිදී හමුයි. මෙහෙම දික් කරාම මෙන්න මෙතන තියනවලු E. මෙතන E. හරිද? එතකොට CBE ඒකාන්තර කෝණ ඔන්න ලිව්වා. හරිද? ඊට අමතරව අපිට ඉතින් තවත් ඔන්න ලියත හැකි. මෙයයි සමානයි දැන්. මෙයයි සමානයි. ඇයි? අනුරූප කෝණ. නේද? එතකොට දැන් මෙයයි සමානයි. ඒකත් ලියන්න එහෙනම්. මොකද්ද? ADC මේක තියෙනවා සමයි BCE අනුරූප කෝණ. හරිනේ. ඔන්න ඒකත් ලිව්වා දැන්. එතකොට ඔයාලට පේන්න ඕනි. හරිද? මේ දැන් මෙයාට මං A කියලා දැම්මොත් මෙයාත් A නේ. එතකොට මෙයාත් A. එහෙනම් දැන් නිකම්ම මෙයා x වෙනවා. මේ කෝණය x වෙනවා. ඇයි? මෙයයි අනුරූප කෝණ. එහෙම නැත්නම් මේ ත්‍රිකෝණයයි සමකෝණික ත්‍රිකෝණ. right? අපි යන්කෝ ඉස්සරහට. ඊට පස්සේ කියනවා AE සහ BC රේඛා. කො AE? AE අඳින්නලු දැන්. මේ හරිද? AE එන්දා ඔන්න AE සහ BC රේඛා. මේ තියෙන BC රේඛා
P හිදීද? මෙන්න මේක P. දැන් එතකොට බොහෝ දේවල් හොයන්න පුළුවන් මේක මම එයා පාට කරන්න. මෙයා B කියලා ගත්තොත් මෙයා ප්‍රතිමුඛමේ B. හරිද? දැන් එතකොට දැන් මේ ත්‍රිකෝණ දෙක ආයෙත් සමකෝණිකයි මේ ඒකාන්තර කෝණ. නිකන් යන්කෝ ඉස්සරහට P හිදීද AC හා BD රේඛා. හරිද? AC හා BD රේඛා. BD තමයි දැන් මේ මාර වැඩක් තියෙනවා. AC හා BD රේඛා Q හිදීද ඡේදනය වේ. මෙතන Q. දැන් ඉතින් වැඩ ගොඩක් තියෙනවා. දැන් අපිට එතකොට දැන් ඔන්න බලන්නකෝ මේ රූප සටහන දිහා බැලුවාම මේ තියෙන්නේ මෙයා ඇයි විකර්ණ එකිනෙක සමච්ඡේද වේ. එතකොට අපිට ටක් ගාලා ලියත හැකි DQ සමානයි මෙයා BQ. AQ සමානයි CQ. ඇයි විකර්ණ එකිනෙක සමච්ඡේද වේ. විකර්ණ එකිනෙක සමච්ඡේද වේ. ඔන්න එහෙම ගත්තා. හරිද? දැන් අපිට මොකද්ද කියන්නේ? දැන් එච්චරයි. ඕකේ තව ඉතින් නිකන් හොයා දඟලන්න ඕනේ නැහැ. අපි බලමු මොකද්ද කියන්නේ කියලා. PQ. 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 මෙතන ඉඳලා මේක යා කරන්න. හරිද? දැන් ඔය PQ මම ගත්තොත් දැන් ඕකේ හදන්න දෙයක් නැහැ නෝනාවනේ මහත්තුනේ. ඔන්න බලන්නකෝ. දැන් මෙයා හරිනේ ABCD සමාන්තර ආශ්‍රයක් කිව්වනේ. එතකොට දැන් අපි ගාව තියෙනව නේද? AB EC සමාන්තර ආශ්‍රයකි. ඇයි මේ පාදයයි සමාන්තරයි. මොකද්ද? AB සමාන්තරයි CE. ඊට පස්සේ මේ පාදයයි සමාන්තරයි. ඒක දීලා තියෙනවා. AC සමාන්තරයි BE නිසා ඔන්න ඒක සමාන්තර ආශ්‍රය. එතකොට මේ තියෙන්නේ විකර්ණ සමච්ඡේද වෙනවනේ. නේද? එතකොට සමාන්තර ආශ්‍රයක් වෙනකොට ඔන්න අපිට සම්මුඛ පාද සමාන කියන්නත් පුළුවන්. AB සමානයි CE. ඊට අමතරව දැන් එතකොට AB සමානයි DC ට මේ ලියලානේ අපි. AB සමානයි DC ට. හරිද? එම නිසා අපිට ටක් ගාලා කියත හැකි DC සමානයි CE ට. DC සමානයි CE ට. ඇයි මේ සමාන්තර ආශ්‍රය මේකට සමානයි මේකට සමානයි. එතකොට මේකයි සමානයි. ඔන්න ඒක ගත්තා. හරිද? දැන් එතකොට මේක ගත්තාම මොකද්ද? AE විකර්ණයයි BC විකර්ණයයි. එතකොට P කියන්නේ P යනු සමාන්තර ආශ්‍රයේ විකර්ණ සමච්ඡේද වන තැන. විකර්ණ සමච්ඡේද වන තැන. මේක විකර්ණ සමච්ඡේද වන තැන. එහෙනම් ඒකත් මධ්‍ය ලක්ෂය. එතකොට මේකත් මධ්‍ය ලක්ෂය. කාගේද? අපිට ඕනනම් ගත්ත හැකි ABC ත්‍රිකෝණය. එම නිසා ABC ත්‍රිකෝණයේ හරිද? AC ගේ මධ්‍ය ලක්ෂය AC ගේ මධ්‍ය ලක්ෂය Q. හරිද? BC ගේ මධ්‍ය ලක්ෂය මොකද්ද? P. එහෙනම් PQ කියන්නේ හරිද? මම මෙහෙට ගන්න PQ යනු මධ්‍ය ලක්ෂය යා කරන සරල රේඛාව. මධ්‍ය ලක්ෂ යා කරන සරල රේඛාව. PQ කියන්නේ. එතකොට එහෙනම් භාගයයි AB සමානයි PQ. හරිනේ? එතකොට අපිට එහෙනම් මේක දැන් මෙයාගෙනුත් භාගයයි එකක් ගත්ත හැකිද අපිට? හරිද? එතකොට මෙයා ඒ වගේ දෙගුණයක් යන්නේ. පැහැදිලිද කියන එක? එතකොට මට ලියත හැකි හරිද? AB සමානයි DC කියලා අපි ලියලා තියෙන්නේ. එතකොට 2AB සමානයි DE.
හරිද? පැහැදිලිද කියන එක? එතකොට AB වගේ දෙගුණයක් DE. එහෙනම් මේ මෙතෙන්ට ආවහම PQ ඒ භාගයයි AB PQ. හරිනේ? එහෙනම් M නිසා PQ සමානයි 4න් 1යි DE. දැන් මං කරේ මේ සමාන්තර ආශ්‍රය ගත්තා. එතකොට විකර්ණ සමච්ඡේද වෙන තැන Q. එහෙනම් මෙයාගේ මධ්‍ය ලක්ෂය Q. ඊට පස්සේ මේ සමාන්තර ආශ්‍රය ගත්තා. එයාගේ මධ්‍ය ලක්ෂ්‍ය මේ විකර්ණ සමච්ඡේද වෙන තැන P. එහෙනම් මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය මේ. ඊට පස්සේ මම මෙන්න මේ ත්‍රිකෝණයයි ගත්තේ. මේ තියෙන මධ්‍ය ලක්ෂ්‍ය යා කරන සරල රේඛාව. එතකොට මේකෙන් භාගය. මේක මේකට සමානයි, ඒක මේකට සමානයි. එහෙනම් ඒකෙන් 4න් 1ක්. එතකොට ලකුණු 10 දීලා තියෙනවා. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය ලියනකොට එක ලකුණක් දීලා තියෙනවා. මොනද එකයි. හරිනේ. ඊට පස්සේ රූපෙට ලකුණු දෙකක් දීලා තියෙනවා. හරිද? දැන් ABCD සමාන්තරාශ්‍රයක් හොයාගන්න කියලා හොයාගන්නවට දෙකක් දීලා තියෙනවා. ඒ අනුව මේකට එකක් දීලා තියෙනවා. AB සමානයි CE. හරිද? එතකොට මේ මධ්‍ය ලක්ෂ්‍ය හොයාගන්නවට මේ මධ්‍ය ලක්ෂයට එකයි මේ මධ්‍ය ලක්ෂයට එකයි ත්‍රිකෝණේ. හරිද? දැන් 2යි 4යි 5යි 6යි 7යි. හරිනේ? එතකොට මේක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන සරල රේඛාව කියලා ඔන්න ලකුණු 10 දීපු හැටි. 9 වෙනි ගාන. නිර්මාණ ගාන. දැන් දල සටහනට අර සුපුරුදු කතන්දරේ හරි. ඉතින් මේක කියනවා ABC අංශක 120යි. ඒක නිසා මම කිසි දෙයක් හොයන්නේ නැතුව අංශක 120 කෝණයක් ගත්තා. දල සටහන. හරිද? ඊට පස්සේ කියනවා AB 6.5යි. එහෙනම් මේ තියෙන AB 6.5යි. හරිද? ඊට පස්සේ කියනවා BC 6.5යි. ගාමේ B. එහෙනම් මෙන්න C 6.5යි. දැන් හරිනේ? එතකොට ABC ත්‍රිකෝණය ආවා. ගානේ කියන දේවල් නෑ දල සටහන දිහා ඉඳගෙන කරන්න පුළුවන්. ඊට පස්සේ කරන්න. මේක ගත්තා, අඩුවල ගත්තා, කව කට්ට ගත්තා, නිර්මාණයට යනවා. කොහොමද අපි මේක විභාගෙදි බලන්නේ? මේක විභාගෙදි බලන්නේ මැනලා අඩුවලෙන් කෝණමානෙන් මනිනවා. ඡාප නිවැරදිද කියලා බලන්න. මම කරන්නේ මම කම්පියුටරෙන් ඇඳලා ට්‍රාන්ස්පරන්සි ෂීට් එකකට අරන් යනවා. අරන් ගිහිල්ලා ඔයාලගේ නිර්මාණය උඩින් මගේ නිර්මාණය තියෙනවා. ඔයාලගේ නිර්මාණය හරිනම් මගේ නිර්මාණයත් එක්ක සම්පාත වෙනවා. නැත්නම් ඔයාලගේ රේඛා ටික ට්‍රාන්ස්පරන්සි ෂීට් එකෙන් පේනවා. එතකොට මිනුම් වැරදි. ඡාප හරි ගියාට මිනුම් වැරදුනොත් වැඩක් නැහැ. පැහැදිලිද? මිනුම් හරියට කරන්න ඕනේ හොඳ අඩුවලක් අරන් ඉන්න. දැන් අපි නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලමු. ඔන්න මම නිර්මාණය කරනවා. හරිද? ඔන්න මම ඔයාලා හරියට මිනුම ගන්න. මම ඔයාලට පේන්න ඕනේ හින්දා නිර්මාණයකට යනවා. ඔන්න AB. එතකොට මේක හරියටම 6.5 ගන්න සෙන්ටිමීටර්. දැන් උතෙන්ට අංශක 120 කෝණය නිර්මාණය කරන්න එපයි. නේද? අංශක 120 නිර්මාණය කරනවා. right. මෙතෙන්ට ගත්තා කව කට්ටේ තුඩ 120 නිර්මාණය මතක ඇති කියලා මං හිතනවා. හරිද? එකසිය 20යි. දැක්කනේ 120. ඊට පස්සේ ඔන්න මේකත් 6.5ක්ම අඳිනවා. අඩුව තියලා කෙලින්ම 6.5 ගන්න. හරිද? මේක අංශක 120යි. එතකොට මේකත් 6.5ම ගන්න. දැන් යා කරන්න. ඔන්න මෙයා C. හරිද? ඔන්න ඒ කොටස ඉවරයි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? BX සමානයි සෙන්ටිමීටර් 5ක් වනසේ CB හොඳයි. CB මෙන්න x මේක සෙන්ටිමීටර් 5යි. දික් කරන්න කියලා කියන්නේ. හරිද? ඒක දල සටහනේ ඇඳ මෙතෙන්ට ආවා. අඩි රූල ගත්තා. දික් කරා. සෙන්ටිමීටර් 5කට දික් කරා. හරියට මැනලා දික් කරන්න. ඔන්න මේක
x මේක සෙන්ටිමීටර් 5යි. ඔන්න මේ ප්‍රශ්නෙත් හරි. ඊට පස්සේ කියනවා cx පාදයේ x හිදී ස්පර්ශ වනසේ. මේ පාදය cx කියන්නේ මෙයානේ. මෙයා x වලදී ස්පර්ශ වෙන්න ඕනේ. මේ වෘත්තයක් අඳින්න නේද හදන්නේ? එහෙනම් මෙතනට වෘත්තයක් අඳින්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? AB පාදයේ ස්පර්ශ වෙන්නත් ඕනේ. මේක ස්පර්ශ වෙන්නත් ඕනේ. හරිද? මේක ස්පර්ශ වෙන්නත් ඕනේ. එතකොට මෙතෙන්දී මේක ස්පර්ශ වෙන්නත් ඕනේ, මේක ස්පර්ශ වෙන්නත් ඕනේ. ඒ කියන්නේ අපිට වෘත්තයක් අඳින්න කියන ඔන්න ඔහොම. මේ මන් දල සටහන් නිදහස අතින් ඇඳා. එතකොට මෙන්න මෙතන ස්පර්ශ ලක්ෂයනේ. එහෙනම් දැන් අපිට මේකෙදී ලම්බකයක් ඇඳොත් ඒ කුඩින කේන්ද්‍රේ අන්න එහෙනම් පළවෙනි රාජකාරියේ මෙතෙන්ට ලම්බකයක් අඳින්න. හරිද? එතෙන්ට ලම්බකයක් අඳිමු එහෙනම්. ඔන්න එතන ලම්බකයක් අඳින්න. ලම්බකයක් අඳින්න දැන් මේ මෙතෙන් ලම්බකයක් අඳින්න මේක දික් වෙන්න එපා. එහෙනම් ඔන්න x එතන තියෙනවා. x එතන තියෙද්දි මම එයා දික් කරා. හරිද? ඊට පස්සේ ලම්බකයක් අඳින්න. මතකයි කියලා මම විශ්වාස කරනවා. මේ ඡාපේ මේ ඡාපේ තව කට ඇඩ් කරා. ඔන්න අපි ලම්බකය අඳිමු. ඔන්න ලම්බකය ඇඳ. දැන් ඕක උඩ කේන්ද්‍රයේ තියෙන්න එපා නේද? ඕක උඩ කේන්ද්‍රයේ තියෙනවා. ඊට අමතරව කියනවා මෙයාවත් ස්පර්ශ කරන්න. එතකොට මේකත් ස්පර්ශ වෙන්න එපා. මගේ දල සටහන. එතකොට ඒක ස්පර්ශ වෙනවනේ මේ පාදයට ස්පර්ශ වෙලා මේ පාදයට ස්පර්ශ වෙලා ඔයාලට පේන්න ඕනේ. එතකොට මෙන්න මේ කෝණය සමච්ඡේද කරන්න වෙනවා කියන්නේ. ඒ පාද දෙකක් නේ ස්පර්ශ වෙන්නේ නේද? එහෙනම් මම මේ කෝණය සමච්ඡේද කරනවා. මේ ඔන්නේ කෝණය සමච්ඡේද කරනවා. කෝණය සමච්ඡේද කරා. ඒ කෝණය සමච්ඡේද කරා. එතකොට කෝණය සමච්ඡේද කරනකොට මේ කෝණය සමච්ඡේද කරනකොට මේ පාද දෙකට සමදුරයි. මේක ලම්බක වෙනවා. එහෙනම් මෙතන තියෙනවා කේන්ද්‍රය. මේ තියෙන්නේ ඕ. දැන් මේ තියෙන්නේ අරේ. එතකොට වෘත්තය අඳිනවා. මෙන්න කේන්ද්‍රය මෙන්න අරේ. හරිද? ඔන්න වෘත්තය ඇඳ. ඊට පස්සේ කියනවා මේ වෘත්තය අරේ මෙන් ලියන්න. මේක හරියටම ඇඳොත් මේක 2.9. ප්ලස් ඕ මයිනස් 0.1 දෙනවා. ඔන්න ඊට පස්සේ කියනවා OB හා AC අතර ඇති සම්බන්ධතාවය ලියන්න. OB සහ AC අතර ඇති සම්බන්ධතාවය. එතකොට දැන් මේක 120යි නේ. එතකොට එහෙනම් මේ දෙක 60යි නේ. එතකොට මේ පාද දෙක සමාන නම් මෙයා 30යි. මෙයා 30යි නේ. එතකොට මේක 120 නම් මේක 60යි නේ. දැන් මම කෝණය සමච්ඡේද කරානේ. එහෙනම් මෙයා 30යි මෙයා 30යි නේ. දැන් ඒකාන්තර කෝණ මේ OB සහ AC සමාන්තරයි. OB සහ AC සමාන්තරයි. හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ සමාන වීම. ඒකාන්තර කෝණ සමාන වීම. හරිද? ඔන්න නිර්මාණ ගන්න. එතකොට දැන් මේ දල සටහන දිහා බලාගෙන නිර්මාණය කරන්න ගියාම වැඩේ හරි සිම්පල්. දැන් මේ පාදයට 1යි මේකට 1යි ත්‍රිකෝණය නිර්මාණය කළාට 1යි ලකුණු 3යි. ඊට පස්සේ x ලකුණු කරනවට 1යි හරිද? ලකුණු 4යි. right? ඊට පස්සේ ලම්බකය අඳිනවට 1යි 5යි මේක සමච්ඡේද කරනවට 1යි 6යි ඕ හොයා ගන්නවට 1යි 7යි වෘත්තයට 1යි 8යි හරිද? අරයට 1යි 9යි මේකට 1යි 10යි. නිර්මාණ ගාන 9 වෙනි ගාන ලකුණු 10යි. ඔන්න මම නිර්මාණයක් කළාද? right 10 වෙනි ගානට ගිහින් බලමු.
10 වෙනි ගානේ තියෙනවා A කොටස. 10 වෙනි ගානේ A කොටස. පතුලේ අරේද උස 4R දුදු සිලින්ඩර් ආකාර ටැංකියක්. ඒකෙදී සුපුරුදු පරිදි අපි අඳිනවනේ පතුලේ අරේ A. ඔය තියෙන උස 4R. සිලින්ඩර් ආකාර ටැංකියක හරි අඩක් ජලයෙන් පිරී ඇත. නේද? 2R ජලයෙන් පිරී ඇත. පතුලේ අරේ R ද උස 2R ද වන කේතුවක්. කේතුවක් තියෙනවා. පතුලේ අරය R උස 2R කේතුවක් වන කේතුවක් ටැංකියේ ජලය අපතේ නොයන පරිදි ඒකට සීරුවෙන් ඉල්ලනවලු. ඒ කියන්නේ මේක මේකට දානවා. හිමීට දානවා. එතකොට මේකේ පරිමාවනේ කේතුවක පරිමාව. ඒක නිසා කේතුවේ පරිමාව උන්න මන් දෙනවා 3n 1යි 5r වර්ග h. එතකොට කේතුවේ පරිමාව අපිට හොයන්න පුළුවන් 3n 1යි. දැන් මොකක් හරි බව පෙන්වන්න කියන එක බලන්න. ඒකේ 5 තියෙනව නේද? එහෙනම් 5 තියන්න. එතකොට r මයි උස 2r. එතකොට මේක සුළු කරාම 3n 2යි 5r ගණේ. ඔන්න කේතුවේ පරිමාව. හරිද? ඊට පස්සේ කියන අපතේ නොයන පරිදි ඒ තුලට සීරුවෙන් ගිල්වන ලදී. එවිට ජලයේ හා කේතුවේ මුළු පරිමාව එතකොට ජලයේ පරිමාව මේක අපිට පුළුවන් සිලින්ඩරයක් කියන්නේ 5r වර්ග h. එතකොට 5 එතකොට r කියන්නේ දැන් මෙතන a h කියන්නේ එතකොට 2r. එතකොට මෙතන තියෙනවා 5a වර්ග 2යි 5a වර්ග r. මේ තියෙන්නේ ජලයේ පරිමාව, මේ තියෙන්නේ කේතුවේ පරිමාව. දැන් ඒ දෙකේ ජලය අපේ ඒ තුලට එවිට ජලයේ හා කේතුවේ මුළු පරිමාව. ඒ කියන්නේ 2යි 5a වර්ග r වලට එකතු කරනවා 3n 2යි 5r ගණන්. සුළු කරන්න එපා. මොකක් කියනවද දන්නේ නැහනේ. හරිද? කේතුවේ මුළු පරිමාව. එතකොට මේකනේ. එහෙනම් මුළු පරිමාව අපිට දීලා තියෙනවලු 26යි 5r ඝනය බෙදීම 3යි කියන. ඒක දීලා තියෙනවා. නම් ටැංකියේ පතුලේ අරේ සොයන්න කියලා. දැන් හරිනේ. දැන් ඔන්න බලන්න කියපු කතාව. මේකේ ජල පරිමාව. මේ තියෙන ජල පරිමාව. මේක මේ තියෙන්නේ ඒ දෙකේ මේකට වක් කරාම ඒ දෙකේ මුළු පරිමාව. ඒ කියන්නේ එකතු කරා. මෙන්න මේක එනවලු. දැන් අහනවා අපිට මොකද්ද හොයන්න කියන්නේ? ටැංකියේ පතුලේ අරය R සොයන්න. ඒ කියන්නේ ටැංකියේ පතුලේ අරය කියන්නේ A නේ. එහෙනම් මේකේ A යුක්ත කරන්න. A යුක්ත කරනකොට දැන් මේකෙන් අපිට පේනවා 2යි 5r. එතකොට මේ තියෙන්නේ අපි ජලයේ පරිමාව හෙව්වා, මේ තියෙන කේතුවේ පරිමාව, මුළු පරිමාව මේක කිව්වා. දැන් මේක සුළු කරන්න ඕනේ. මේක සුළු කරන්න ඕනේ. එතකොට මේක සුළු කරන්න නම් දැන් අනිවාර්යෙන් මේ නොදන්න එක තියෙන්නේ A. අනිත් එක A හොයන්න කියලා ටැංකියේ පතුලේ අරය. ටැංකියේ පතුලේ අරය A නේ. එහෙනම් මම මෙයාව 25a වර්ගය r ඉතුරු කරගත්තාම එතකොට මෙතන තියෙනවා 3න් 26යි 5r ඝනයෙන් අඩු කරනවා ප්‍රතිලෝමයට ගියාම 3න් 2යි 5r ඝනය. හරිද? ඔන්න එනවා 2යි 5a වර්ගය r සමයි මේකේ පොදු සාධක තියෙනවා බලන්න. 3 තියෙනවා 2 තියෙනවා 5r ඝනය තියෙනවා. එහෙනම් මම ගන්නවා 3න් 2යි 5r ඝනය පොදු සාධකයක් විදිහට 3 ආවා. එතකොට දෙවරක් 13යි 5r ඝනය ආවා. අඩු කිරීම 3 ආවා, 2 ආවා, 5r ඝනය ආවා. එහෙනම් 1යි. එතකොට 2යි 5a වර්ගය r සමානයි මෙතන 12යිනේ. 12 2 24යි. 3න් 24යි 5r ඝනය. ඔන්න. එතකොට 2යි 5a වර්ගය r සමයි මම ගන්නම් මෙතෙන්ට 3න් 24යි 5r ඝනය. දැන් අපිට කියන්නේ a හොයන්න කියලා. එතකොට a හොයන්න නම් හරිද? a වර්ගය ඉතුරු කරගෙන අනිත් ඔක්කොම ප්‍රතිලෝමයට යන්න. 24යි 5r ඝනය තියෙනවා.
එතකොට මෙතන එනවා 2 ගුණ කිරීම 2 බෙදීම 2 වුණා. ගුණ කිරීම 5 බෙදීම 5 වුණා. ගුණ කිරීම r බෙදීම r වුණා. දැන් 1යි 12යි. මෙතන 3ක් දැන් මෙතන 3ක් තියෙනවා. 1යි 4යි. හරිද? r 1යි එතකොට r 2ක් ඉතුරු. 5 5. හරිනේ. දැන් එතකොට ඔන්න a වර්ගය සමයි 4i r වර්ගය. a නේ හොයන්න කියන්නේ. එහෙනම් මූලයට යනවා. එතකොට a සමයි 2i r. මොකද්ද කියන්නේ? පතුලේ අරය r ඇසුරෙන් සොයන්න. a සමයි 2i r. මේ දැන් මේ ගාන ගැටළු විසඳීම් ගානක් විදිහට තමයි එන්නේ. ගැටළු විසඳීම් ගානක් විදිහට ආවහම ළමයි අතාරිනවා. මෙන්න මේ සුළු කිරීම ප්‍රශ්නේ. මම මොකක් කරේ නෑනේ. බලන්නකෝ මේකෙන් අඩක් ජලයේ පිරී තියෙනවා කිව්වා. මං අඩක් හෙව්වා. සිලින්ඩරේ පයි r වර්ගයේ. ඒතකොට 2යි r පිරලා තියෙන්නේ. ඒක නිසා මං ඒකේ පරිමාව හෙව්වා. තියුවා. ඊට පස්සේ හේතුවක් දුන්නා. මං හේතුයේ පරිමාව හෙව්වා. ඊට පස්සේ කිව්වා ජලයේ පරිමාවයි හේතුයේ පරිමාවයි මෙන්න මෙච්චරයි කියලා. එහෙනම් ජලයේ පරිමාවයි හේතුයේ පරිමාවයි එකතු කරා. එකතු කරාම මට කියන්නේ දැන් ඒ හොයන්න කියලා. ඒක නිසා මම මෙයාව ප්‍රතිලෝමයට දානවා. ප්‍රතිලෝමයට දාලා පොදු සාධකයක් එළියට ගත්තා. පොදු සාධකය එළියට අරගෙන සුළු කරා. සුළු කරලා ඒ උක්ත කරා. එච්චරයි. හරිද? ඒ උක්ත කරා. එතකොට ඔන්න ඔගේ ඒ කොටස මේ ගානේ ඒ කොටස. හරිනේ. මෙයා 10 a. ඊට පස්සේ අපි b කොටසට ගිහින් බලමු. මොනවද b කොටස කියන්නේ කියලා? b කොටස කියනවා ලඝු ගණක වර්ග භාවිතයෙන් 1.475 වර්ගය ගුණ කිරීම මූල 18.62 බෙදීම 0.372. උත්තරය පළමු වන දශම ස්ථානයට සොයන්න කියලා. ඉස්සෙල්ලා මේක x නම් උත්තරේ ලඝු දාමු. එතකොට 2යි 10 පාදයට 1.475 එකතු කිරීම මේක භාගනේ 10 පාදයට 18.62 අඩු කිරීම 3.72 10 පාදයට 3. අඩු කිරීම 10 පාදයට 0.372 ලඝු. දැන් ඉතින් හදමු. මෙයාගේ පූර්ණාංශය 0යි 14 7 5 1යි 6යි 8යි 8 0.1යි 6යි 8යි 8 ඒක ගුණ කරන්න තියෙනව නේද දෙකෙන් දෙවරකට 16යි එකක් ඉතුරුයි දෙවරකට 16යි එකයි 17යි එකක් ඉතුරුයි දෙවරක් 12යි එකයි 13යි එකක් ඉතුරුයි දෙවරක් 1 2යි එකයි 3යි 0.3යි 3යි 7යි 6යි. හරිද? ඊට පස්සේ තියෙනවා මේක 18 පූර්ණාංශේ 1යි 18 6 2 බලන්න 18 6 2 ලඝු ගණකවල 2යි 7යි 0යි 0. ඔන්න ඒක බෙදනවා දෙකෙන්. එතකොට 0.6යි 12ට 6යි මෙතන 3යි 5යි 0.6යි 3යි 5යි 0. හරිනේ. ඊට පස්සේ තියෙන්නේ මේ දෙක එකතු කරන්න. මේකට එකතු කරන්න. 0.6යි 3යි 5යි 0. අනේ දෙයනේ මම මේ කරන විදිහටම කරන්නේ. කටු වැඩ අරව මේව මොකවත් නැහැ. 6යි 7යි 5යි 12 එකක් ඉතුරුයි 6යි 1යි 7යි 9යි 0.97යි 2යි 6. ඒකෙන් මේක අඩු කරන්න ඕන. වියුති 1.37 දෙක බලන්න. 5යි 7යි 0.5. 5යි 7යි 0.5ක් අඩු කරන්න. එතකොට 6න් 5ක් 1යි 2න් 0.2යි 7න් 7ක් 0යි 9න් 5ක් 4යි. දැන් අඩු කරන්නනේ තියෙන්නේ. බිඳුවෙන් ඍණ එකක් අඩු කරාම ධන 1යි. මෙයාගේ ඇන්ටිලොග් බලන්න. ඇන්ටිලොග් බලන්න. 4යි 0යි 2යි 1 ඇන්ටිලොග් බලන්න. 25 2 4 තියෙනවා. එතකොට පූර්ණාංශය 1යි එන පූර්ණ සංඛ්‍යා 2යි. 25.2යි 4යි. හරිද? ඔන්න බැලුවා.
මම ලඝු බැලුවා. ඔයා බලන්න ලඝු බලුවා වැරදිද? එහෙම නැත්නම් ಗುಣ කරා වැරදිද? ඒවා බලන්න. දැන් ඒ ලකුණු දෙමු. ඒ කොටසේ මේකට එක ලකුණයි. මේකට එක ලකුණයි. ඔන්න ඒ උත්තර මේ සම්බන්ධතාවය මේ සම්බන්ධතාවය ලියාගත්තට එකයි. ඊට පස්සේ මේකට එකයි, මේකට එකයි, 1 2 3 4 5යි. මෙතන සුළු කිරීම වලට 2යි. ඔන්න බලන්නකෝ ලකුණු. මේක ජල පරිමාව හොයාගත්තට 1 ලකුණයි. කේතුවේ පරිමාව හොයාගත්තට 1 ලකුණයි. ඒ සම්බන්ධතාවය ලියාගත්තට 1 ලකුණයි. 3යි. සුළු කරාට ලකුණු 2යි, 5යි, මේකයි 6යි. ඒ කොටසට 6යි. හරිද? ඊට පස්සේ ලඝු ගානට ලකුණු 4ක් යනවා. ලඝු ලිව්වට 1යි, ලඝු බැලුවට 2යි. උත්තරයට 1යි. 4යි. B කොටසට 4න් 4. දැන් දාන්න 10 වෙනි ගාන 10න් කීයද කියලා. ඔන්න 10 වෙනි ගාන. 11 වෙනි ගාන බලමු. ජ්‍යාමිතිය ගානක් තියෙනවා. රූපයක් තියෙනවා. රූපයක් තිබුණොත් මොකද කරන්නේ? රූපේ ඉස්සෙල්ලාම අඳිමු. වෘත්තයක් තියෙනවා. වෘත්තය දැකපු ගමන් මොකද්ද හොයන්නේ? කේන්ද්‍රය. අපි දන්නේ නැහැ ඕ කේන්ද්‍රයද කියලා. බලමු කියවලා. රූපේ දැක්වෙන ඕ කේන්ද්‍රය. ඕ කේන්ද්‍රය. එහෙනම් ඔන්න ඕ ගත්තා. ඊට පස්සේ අරයන් දෙකක් ගිහින් තියෙනවා. මේ අරයන් දෙකක් ගිහින් තියෙනවා. එතකොට මේ දෙන්න සමානයි. A B. OA සමානයි OB. අරය. ඔන්න එක ගත්තා. ඊට පස්සේ මේක එතකොට සමද්විපාද ත්‍රිකෝණයක් මෙතන ඉඳලා ලම්බකයකුත් ඇඳලා තියෙනවා. ඒක K. අනේ මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මෙතන ඇඳලා තියෙනවා අපි හිතනවා ස්පර්ශකයක් කියලා ඒ ලක්ෂයේදී. අපි නිකන් බලමුද? කේන්ද්‍රය O අරය 17යි. මේක 17යි, මේක 17යි. වෘත්තයක් තුල අන්තර්ගත කරන ලද ABCD වෘත්ත චතුරස්‍රයක්. ABCD වෘත්ත චතුරස්‍රයක්. AB ඒකත් අපි ලකුණු කරගමුකෝ. මේක C, මේක D. වෘත්ත චතුරස්‍රය. එක කෝණයක්වත් දීලා නැහැ. හරිද? ඉතින් අපි දැන් මේ AT TB ස්පර්ශක කියලා කොහෙවත් දීලා තියෙනවද? නැහැ. තාම නැහැ. තාම ගාන ඔක්කොම අපි කියවන්නේ නැහනේ. ඒතකොට වෘත්ත චතුරස්‍රයක් කියන එකෙන් අපිට ගන්නත් බෑ දැන්. අය අපි මේක විතරයිනේ තාම ඇඳලා තියෙන්නේ. එතකොට යනවා ගානේ ගිහිල්ලා බලනකොට මොකවත් නැහැ. AB ජායේ දිග 16යි. මේක 16යි. එහෙනම් මේක 8යි මේක 8යිනේ. දැන් ලම්බකයන් දහම සමච්ඡේද වෙනවා කියලා අපි දන්නවනේ. නේද? එතකොට ඒක ලියනවා. AK සමයි KB සමයි සෙන්ටිමීටර් 8යි. සමච්ඡේද ලම්බකයන් සමච්ඡේද නිසා. තමයි එහෙම ලියමු. හරිද? ඔන්න ලිව්වා. එතකොට දැන් මේක බැලුව බැලමට අපිට මේක h හොයත හැකි නේද? පයිතගරස් දාලා. h වර්ගය සමයි හරිද 17 වර්ගයෙන් අඩු කරනවා 8 වර්ගය. ඒකනේ. මොකක්ද අහලා තියෙනවද? ජායට ඇති ලම්බ දුර හොයන්න කියලා තමයි කියන්නේ. එහෙනම් මේ h තමයි හොයන්න කියන්නේ. එතකොට 17 වර්ගය. ඒක අපි දැන් දන්නවනේ මේක 20ට දැම්මා 3යි. හරිද? 3ක් අඩු කරා 14යි. 14 ඒවා 20ක් බිඳුවයි. දෙවරක් 14 28යි. 3 වරක් 3 9යි. එතකොට 9යි 289යි 17 වර්ගය. 289යි 8 වර්ගය 64යි. 9න් 4ක් 5යි 8න් 6ක් 2යි 225යි. එහෙනම් h කියන්නේ 15යි. ඔන්න හරියද? 225 වර්ගමූලය. 11 විභාගයේ ළමයි. ඒ වෙච්චර දඟලන්න ඕනේ නැහැ. හොයලා බලන්න. එතකොට ඔන්න h සමානයි 15යි. ඒ ප්‍රශ්නේ හරි. ඊට පස්සේ කියන AOB 58 නම් AOB මෙයා 58යිලු මර කතන්දරයක් නේ. ACB අන්නේ මොකක්ද 58 බෙදීම 2යි.
58 දෙකෙන් බෙදුවාම 29යි. හරිද? ACB වෘත්තචාපයකින් කේන්ද්‍රය ආපාදිත කෝණය. ඒක ලියන්න. වෘත්තචාපයකින් කේන්ද්‍රය ආපාතනය කළ කෝණය. කේන්ද්‍රය ආපාතනය කළ කෝණය. හරිනේ. ඔන්න ඒක දැම්ම 29යි කියලා. ඊට පස්සේ කියන AOB සමයි ACD. AOB 58යි ACD මේක 58යි. BAD වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. එහෙනම් BAD සමයි එතකොට වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ නම් 180යි පරිපූර්ණකයි 58යි 29යි. 9ටයි 17යි එකක් ඉතුරුයි 5 2යි 7යි 1යි 8යි. 87ක් අඩු කරනවා. නේද? 87ක් අඩු කරාම 10න් 7ක් 3යි. එතකොට මෙතන 17න් 8ක් 9යි. 93යි. මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. ඔන්න හරි. ඔන්න එතකොට ඒකත් හරි. ඊට පස්සේ කියනවා වෘත්තයේ හතරවෙනි කොටස, මේක තුන්වෙනි කොටස. හරිද? මේක දෙවෙනි කොටස. ඒක පළවෙනි කොටස. මේක දෙවෙනි කොටස. මේක දෙවෙනි කොටස, මේක තුන්වෙනි කොටස. එතකොට හතරවෙනි කොටසේ කියනවා ස්පර්ශක. ඔය රූප සටහනේ තියෙන්නේ මේ ස්පර්ශක දෙකනේ. එතකොට ස්පර්ශක දෙක නම් මේවා අරය අංශක 90යි. මම ඔක්කොම හරි දැන්. ඊට පස්සේ අපි දන්නවා TA සමයි TB කියලා. TA සමයි TB. ඇයි? බාහිර ලක්ෂයක සිට අඳින්නලද ස්පර්ශක දිගින් සමාන වෙයි. හමු වේ. AT හා TB අතර මේ දෙක අතර සම්බන්ධය ලියන්න කියලා කියනවා. ඊට අදාළ ප්‍රමේය ලියන්න කියලා කියනවා. බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් අඳින්න ලැබයි නම් ඒවා දිගින් සමාන වෙයි. හරිද? බලමු. දැන් මේක භාගයේ දෙකට බෙදනවා කියලා හොයා ගන්නවට 1 ලකුණයි. පයිතගරස්ට 1 ලකුණයි. 15ට 1 ලකුණයි. ලකුණු 3යි. හරිද? එතකොට මේකේ 29ට 1 ලකුණයි, හේතුවට 1 ලකුණයි, එතන 2යි. එතකොට වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ හොයා ගන්නවට 1යි, මේකට 1යි, මේකට 1යි, 3යි. එතකොට TA සමාන TBට 1යි, හේතුවට 1යි, 2යි. දාන්න 11 වෙනි ගාන 10න් කීයද කියලා. 12 වෙනි ගාන. වෙන් රූපයක් තියෙනවා නේද? කිසි දෙයක් හොයන්න නැතුව වෙන් රූපය අඳින්න. ඒවා උගන්නපුවා ලොකු වෙන් රූපයක් අඳින්න. දැන් වෙන් රූපය අඳහම මෙයාගේ 80යි කියලා දීලා තියෙනවා. මෙයා 10යි, 12යි, 9යි. මෙයා සිංහල කියලා දීලා තියෙනවා. මෙයා විද්‍යාව කියලා දීලා තියෙනවා. මෙයා ගණිතය කියලා දීලා තියෙනවා. දැන් කිසි දෙයක් හොයන්න එපා. ගණිතය නැහැ. ඔව් ගන්නපුවා. හොඳේ. විද්‍යාව නැහැ. සිංහල නැහැ. දාගත්තා. දැන් දාගෙන ඉන්න වැඩේට යනවා. ගණිතීය විද්‍යාව සිංහල විෂයන් තුන සඳහා පෙරහුරු පරීක්ෂණයේ ළමයි 80ක් පෙනී සිටිනවා. 80ක් ඉන්නේ. ඒක දීලා. ගණිතය සමත් ළමයි 36යි. ගණිතය 36යි. ඕනනම් මෙතන දාගන්න. ඕනනම් මෙතන දාගන්න. දැන් පුරවන්න බෑ. එක කැලලයිනේ තියෙන්නේ. ඊට පස්සේ යනවා විද්‍යාව සමත්වය 48යි. මේක 48යි. හරිද? ඒකත් පුරවන්න බෑනේ. දැන් අපිට කැලේ දෙකක් නැහැනේ. ඔන්න ඒකත් යනවා. විෂයන් තුනම අසමත් පිරිස 11යි. මේ විද්‍යාවත් නැහැ ගණිතයත් නැහැ. හරිනේ. ගණිතය සහ විද්‍යාව සමත් 24යි. ගණිතය විද්‍යාවයි ගණිතය විද්‍යාව මේ 24යි. මෙතන 10යිනේ. එහෙනම් මෙතන 14යි. 24යි. දැන් හරිනේ මේ 10යි 24යි 26යි 36යි. නේද? 48නේ. තව 12යි. හරි නේද? ඒත් පුරවන්න බෑ අපිට. දැන් කෑලි දෙකක් නැහැ. නේද? යමුකෝ ඉස්සරහට තවත් මොනවා හරි කියලාද? ගණිතය සහ සිංහල පමණක් 6යි. ගණිතයයි සිංහලයි පමණක්. මේ ගණිතයයි සිංහලයි මෙතන විද්‍යාවක් තියෙනවනේ. එහෙනම් මේක කීයද? ගණිතය සිංහල පමණක් 6යි. මේ තියෙන්නේ. ගණිතය සිංහල විතරයි. දැන් හරි.
දැන් මේක පුළුවන්. 10 14යි 24යි 6යි 30යි එහෙනම් මේක 6යි. දැන් ඉතින් 80 හැවිල්ලක් තියෙනවනේ ඔක්කොගෙම. මොනවද බලමු. මෙම වෙන රූප සටහන ඉහත දී ඇති තොරතුරු ඇතුළත් කරනවා. හරි. විද්‍යාව පමණක්. කෝ විද්‍යාව පමණක්. දැන් ඔන්න පළවෙනි එක ඇතුළත් කරා. දෙවෙනි එක විද්‍යාව පමණක් කෝ 12යි. මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා ගණිතය හෝ විද්‍යාව හෝ සමත්තයි. ගණිතය හෝ විද්‍යාව හෝ කියන්නේ දන්නේ ගණිතයත් එහෙමයි විද්‍යාවත් එහෙමයි නේද? එතකොට ඔක්කොම 36යි. ගණිතය හෝ විද්‍යාව හෝ. මොකක්ද ඒ කියන්නේ හෝ කියන්නේ? මේලේ. හෝ කියන්නේ මේලේ. එහෙනම් මේ ටික ඔක්කොම ගණිතය විද්‍යාව. 36යි 36යි 38යි 36යි. හරිද? මේ රාග 36යිනේ. 12යි 12යි. එතකොට 6 4යි 10යි එකක් විතරයි 5 1යි 6යි 60යි. මේලේ ඒක ලියාගන්න. හෝ කියලා කියන්නේ මේලේ. ඔක්කොම ටික. ඒක උගන්වනවා. ඒ කොටස. එච්චරයි යන්නේ ඒ කොටස. 12 ඒ කොටස. දැන් 12 B කොටසට ගිහින් බලමු මොකද්ද වෙන්නේ කියලා. එක් මිරිස් ප්‍රභේද දෙකක් වූ බටු මිරිස් පැලවීමේ සම්භාවිතාව 5න් 3යි. දිග මිරිස් පැලවීමේ සම්භාවිතාව 5න් 4යි. ඔන්න ඒක දීලා තියෙනවනේ. එක් වර්ගයෙන් අහඹු ලෙස තෝරා ගන්නා බීජ දෙකක්. ඒ කියන්නේ බටු මිරිස්ද මේවද කියන්නේ දන්නේ. රෝපණය කළ විට එම බීජ පැලවීමේ පැල නොවීමේ ආන්න රුක්සටහන මේ බටු මිරිස්. එතකොට පැලවීම නොවීම. ඔන්න දැම්මා. එතකොට බටු ගත්තාම 5න් 3යි. පැලවීම 5න් 3යි. එහෙනම් පැල නොවීම 5න් 2යි. ඊට පස්සේ දිග මිරිස්. ඔය තියෙන්නේ. දිග මිරිස්. පැලවීම පැල නොවීම. දිග මිරිස්. හරිද? පැලවීම පැල නොවීම. එතකොට දිග මිරිස් වල 5න් 4යි. 5න් 4යි එහෙනම් 5න් 1යි. 5න් 4යි එහෙනම් 5න් 1යි. හරිනේ. එතකොට මේකෙදි දෙකම පැලවෙලා. පැලවෙනවා. මේකේ දිග එක බටු පැලවෙලා දිග එක පැල නොවි. මේක බටු පැල නොවි දිග එක පැලවි. මේක දෙකම පැලවෙලා නැහැ. නොවි. හරිද? මොකක්ද අපිට කියන්නේ? ඇඳ එමගින් බීජ දෙකම පැලවීම. මේක නේද? 5 5 25 4 12. 25න් 12. හරිද? B කොටසේ 1. එක් බීජයක් වත් පැල නොවීම. එක් බීජයක් වත් පැල නොවීම කියන්නේ එකක් පැලවෙලා නැහැ. සිංහල. එක් බීජයක් වත් පැල නොවීම. කිව්වහම එකක්වත් පැලවෙන්න බෑ. ඒතර එකක්වත් පැලවෙලා නැත්නම් මෙතනනේ. එහෙනම් 5 වරක් 5 25යි දෙවරක් 1 2යි. 25න් 2යි. හරිනේ? ඔන්න ගන්න. එතකොට මේ වෙන් රූප සටහනට ඇතුළත් කරනවා. දත්ත ඇතුළත් කරනවාට ලකුණු 3ක් දීලා තියෙනවා. ඔක්කොම ටික හරියන්න ඕනේ. එකට එක ගන්න. එතකොට මේකට 1යි මේකට 1යි මේකට 1යි. එතකොට 5යි. ඒ කොටස 5න් 5යි. හරිද? ඊට පස්සේ රුක් සටහනට 3ක් දීලා තියෙනවා. මේකට 1යි මේකට 1යි. 5යි. B කොටස 5න් කීයද? දැන් දාන 12 වෙනි ගාන 10න් කීයද කියලා. right? එතකොට ඔන්න ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා. දැන් B කොටසෙත් ලකුණු ටික ඔක්කොම දාන්න. B කොටසෙත් ලකුණු ටික ඔක්කොම දාලා A කොටසයි B කොටසෙයි A කොටසෙන් අඩුම ගණන් 6ම හදලා නම් අඩුම ලකුණු ගන්න එක අයින් කරා. B කොටසෙන් ගණන් 6ම හදලා නම් අඩුම ලකුණු තියෙන එක අයින් කරා. 5යි හෝ 5ට අඩු නම් ඔක්කොම ටික එකතු කරා. එකතු කරලා දෙවෙනි ප්‍රශ්න පත්‍රයට කීයක්ද? පළවෙනි ප්‍රශ්න පත්‍රයට කීයක්ද? ඒක අරගෙන ඒ දෙක එකතු කරාම ඔත්තේ නම් ඉස්සරහ එකට දාලා දෙකෙන් බෙදන්න. දශම එන්නේ නැහැ නෝනාවනි මහත්තුනි අවසාන ලකුණට. ඔත්තේ ආවොත් එකතුව ඉස්සරහට දාලා දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදලා ලකුණු දාලා බලන්න ඔබට ලකුණු කීයක් තිබුණාද කියලා. එතකොට අපි දැන් ප්‍රශ්න පත්‍ර දෙකක් සාකච්ඡා කරලා ඉවරයි.
ඊළඟ තුන්වෙනි ප්‍රශ්න පත්‍රය මම එවනකොට ඒක සාකච්ඡා කරන්න ඉස්සර වෙලා මේ ප්‍රශ්න පත්‍ර දෙකේ උත්තර පත්‍රයේ ඔයාලා ලකුණු කරපුවා සම්පූර්ණයෙන් බලන්න. සම්පූර්ණයෙන් බලලා ඔයාලට වැරදිලා තිබුණ තැන් ටික, අඩු වෙලා තිබුණ තැන් ටික, අලුතෙන් සරලව කරගන්න තිබුණ තැන් ටික ඔක්කොම අහපව් මීටරයට අරගෙන තමයි ඊළඟ ප්‍රශ්න පත්‍රයට වාඩි වෙන්නේ. පැහැදිලිනේ? එතකොට අර ප්‍රශ්න පත්‍ර දෙකේම සිද්ධ වෙච්ච වැරදි ඔයාලට අහපව් වෙන්නේ නැහැ. පැහැදිලිද කියප එක? රයිට්. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න පත්‍රයේදී ආපහු හමු වෙමු. එතකන් ඔයාලා සියලු දෙනාටම ආයිබෝවන්.